සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඉතින් අද මම කරන්න ඉන්නේ රසායන විද්‍යාව කර්මාන්ත රසායනයේ යටතේ පීගුණ ආශ්‍රිත කර්මාන්තවල තියෙන කොටස් ටික. ඉතින් පීගුණ ආශ්‍රිත කර්මාන්ත ගත්තාම අපිට හම්බෙනවා ඇමෝනියා නිෂ්පාදනය, එතනින් ගියාම නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය සහ සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය. ඉතින් මුලින්ම අපි බලමු ඇමෝනියා නිෂ්පාදනය සිද්ධ කරන්නේ කොහොමද කියලා. ඉතින් ඇමෝනියා නිෂ්පාදනය ගැන කතා කරද්දී ඒක අපි සිද්ධ කරන්නේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වායු ප්‍රතික්‍රියා කරවලා. එතකොට අපි මුලින්ම බලන්න ඕනි මේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වායු සපය ගන්න කොහොමද කියලා. නයිට්‍රජන් වායුව සැලකුවාම අපි ඒක ලබා ගන්නේ සාමාන්‍ය ද්‍රව වාතය භාගික ආසවණයට ලක් කරලා. භාගික ආසවණයට ලක් කිරීම සිද්ධ කරන්නේ සාමාන්‍ය වාතයේ සාම්පලයක් සෙල්සියස් අංශක -200ට විතර සිසිල් කරනවා. සිසිල් කරලා දැන් නයිට්‍රජන් වල තාපාංකය අපි ගත්තොත් සෙල්සියස් අංශක -195ක වගේ යකයක තමයි තියෙන්නේ. ඔක්සිජන් වල තාපාංකය ගත්තොත් සෙල්සියස් අංශක -183ක වගේ එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ තාපාංක වල වෙනස මගින් තමයි මේ දෙක වෙන් කරලා ගන්න. අර සෙල්සියස් අංශක -200ට සිසිල් කරපු වාත සාම්පලය අපි අතර මේකේ තියෙන ද්‍රව වාතය අපි ඒක ආයෙත් ආපස්සට රත් කරගෙන එනවා. එතකොට සෙල්සියස් අංශක -195 දී නයිට්‍රජන් වල තාපාංකය ඒක නයිට්‍රජන් වායු බවට පත් වෙනවා. ওই විදිහට තමයි නයිට්‍රජන් අපි ලබා ගන්න. එතකොට හයිඩ්‍රජන් ගැන සැලකුවොත් හයිඩ්‍රජන් අපි ලබා ගන්න ප්‍රධාන වශයෙන්ම පෙට්‍රෝලියම් කර්මාන්තයේදී ඉවත් කරන නැප්තා භාගය හරි ස්වභාවික වායුව හරි උත්ප්‍රේරක ඇති විට හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා හෝ ඔක්සිජන් වායුවත් එක්ක භාගික ඔක්සිකරණයට ලක් කරලා. නැප්තා කියලා ගත්තාම අපි පොදුවේ නැප්තා කියලා හඳුන්වන්නේ කාබන් පරමාණු සංඛ්‍යාව 5 ඉඳන් කාබන් පරමාණු සංඛ්‍යාව 9 දක්වා උණු හයිඩ්‍රෝකාබන වලට. ඉතින් මෙන්න මේ විදිහට සමීකරණ ටික ගන්න පුළුවන්. මේ තියෙන්නේ නැප්තාවල එක නැප්තා කියලා හඳුන්වන කාබන් 6 හයිඩ්‍රෝකාබන වර්ගයක්. මේක උත්ප්‍රේරක ඇති විට හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා හයිඩ්‍රජන් වායුව හදා ගන්න පුළුවන්. ඊට අමතරව ස්වභාවික වායුව ඒකත් උත්ප්‍රේරක ඇති විට හිමාලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා හයිඩ්‍රජන් වායුව ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි නැප්තා භාගය ඔක්සිජන් එක්ක භාගික ඔක්සිකරණයට ලක් කරලා හයිඩ්‍රජන් වායුව ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ස්වභාවික වායුව ඔක්සිජන් එක්ක භාගික ඔක්සිකරණයට ලක් කරලා හයිඩ්‍රජන් වායුව ලබා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි ගන්න හයිඩ්‍රජන් සහ කලින් කතා කරපු නයිට්‍රජන් ප්‍රතික්‍රියා කුටීරයට ඇතුල් කරනවා. ඇතුල් කරද්දී ඒක පරිමාව අනුව අපි ඇතුල් කරන්නේ හයිඩ්‍රජන් කොටස් 3කට නයිට්‍රජන් කොටස් 1ක් වෙන විදිහට. ප්‍රතික්‍රියා කුටීරය තුල සිද්ධ වෙන සමීකරණ තමයි මේ ලියලා තියෙන්නේ. නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා වෙලා මේ පැත්තේ ඇමෝනියා නිපද වෙනවා. ඉතින් ප්‍රතික්‍රියා කුටීරය තුල උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 450ක විතර වගේ එක තමයි තියාගන්නේ. ඒක තුල පීඩනය 2 වැඩි කිරීම 10 පැස්කල් වගේ එක තියෙනවා. මේ ප්‍රතික්‍රියාව ගත්තොත් මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩු කරලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි කරගන්න අපි පාවිච්චි කරනවා යකඩ කුඩු. යකඩ කුඩු වල උත්ප්‍රේරක ක්‍රියාව වර්ධනය කරගන්න උත්ප්‍රේරක වර්ධක විදිහට ඇලුමිනියම් ඔක්සයිඩ් හරි පොටෑසියම් ඔක්සයිඩ් හරි භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතික්‍රියාව සලකද්දී මේක තාපදායක නිසා අපිට පුළුවන් මේකේ උෂ්ණත්වය තවදුරටත් අඩු කරලා ලෙචැට්ලිය මූලධර්මයට අනුව ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් කරගන්න. නමුත් උෂ්ණත්වය බෙහෙවින් අඩු කරාම සක්‍රීය ශක්ති කඩයිම ඉක්ම වූ අනුභාගය පහළ යනවා. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි සාමාන්‍ය ප්‍රශස්ත උෂ්ණත්වයක් මධ්‍යම මට්ටමේ උෂ්ණත්වයක් විදිහට මේ සෙල්සියස් අංශක 450 අපි භාවිතා කරන්නේ. ඉතින් මේ ප්‍රතික්‍රියාවේ මේ පැත්ත බැලුවොත් වායු අණු
4ක් තියෙනවා. මේ පැත්තේ වායු අණු 2යි තියෙන්නේ. ඉතින් ලෙචැට්ලියේ මූලධර්මයට අනුව මේ පද්ධතිය තුල පීඩනය වැඩි කරොත් වායු අණු ගන්න අඩු පැත්තට ප්‍රතික්‍රියා දිරිමත් වෙනවා. නමුත් අධිකව පීඩනය වැඩි කිරීම අපි උපයෝගී කරගන්නා වාදන අධික වියදමක් දරලා හදන්න සිද්ධ වෙනවා අධික පීඩන වලට ඔරොත්තු දෙන වාදන. ඊටත් අමතරව ඒ පීඩන වලට ඔරොත්තු දෙන විදිහට ඒව නඩත්තු කිරීමක් සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඒක අධික වියදම් සහිත වැඩක්. ඒකින්ද තමයි මෙන්න මේ විදිහට එතනත් ප්‍රශස්ත පීඩනයක් විදිහට 2 වැඩි කිරීම 10 pascal පීඩනයක් භාවිතා කරන්න. ඉතින් කලින් කිව්වා වගේ මේ තමා උත්ප්‍රේරකය මේ තියෙන්නේ උත්ප්‍රේරක වර්ධක විදිහට භාවිතා කරන ඇලුමිනියම් ඔක්සයිඩ් සහ පොටෑසියම් ඔක්සයිඩ්. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අමුද්‍රව්‍ය ප්‍රතික්‍රියා කුටීරයට ඇතුල් කරලා අමෝනියා පළදාව මුළු මිශ්‍රණයෙන්ම 15% විතර වුණාට පස්සේ අපි මිශ්‍රණය ක්ෂණිකව සිසිල් කරනවා. සිසිල් කරලා මෙන්න මේ අමෝනියා ද්‍රව අමෝනියා ටික ඉවත් කරගන්න පුළුවන්. ඉතුරු වෙන නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් වායු ආයේ ප්‍රතික්‍රියා කුටීරයට ඇතුල් කරනවා. ඉතින් මේ විදිහට තමයි ඇමෝනියා හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. ඇමෝනියා වල ප්‍රයෝජන සැලකුවොත් කලින් කතා කරපු සෝඩියම් කාබනේට් නිෂ්පාදනයේ අමුද්‍රව්‍යයක් විදිහට ඇමෝනියා භාවිතා වෙනවා. ඊළඟට අපි කතා කරන ඔස්වල් ක්‍රමයෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනයේදී ඇමෝනියා අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරනවා. ඊට අමතරව යූරියා, ඇමෝනියම් සල්ෆේට්, ඇමෝනියම් නයිට්‍රේට් වගේ පොහොර වර්ග නිපදවීමට භාවිතා කරන අමුද්‍රව්‍ය සංයෝග නිපදවන්න මේ ඇමෝනියා පාවිච්චි කරනවා. ඊටත් අමතරව බහුවවයක් වලද කතා කරන රබර් කිරි කැටි ගැසීම ප්‍රමාද කරන්න මේ ජලීය ඇමෝනියා අපි පාවිච්චි කරනවා. ඇමෝනියා ගැන ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟට බලමු ඔස්වල් ක්‍රමයෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය ගැන. ඉතින් මම කලින් කිව්වා ඒකෙදි අමුද්‍රව්‍ය වෙන්නේ ඇමෝනියා කියලා. ඒකෙදි අපි කරන්නේ ඇමෝනියා වාතය ඔක්සිකරණය කරලා නයිට්‍රස් ඔක්සයිඩ් වායුව හදාගන්න එක. නයිට්‍රස් ඔක්සයිඩ් වායුව තමයි තවදුරටත් ඔක්සිකරණය කරලා නයිට්‍රජන් ඩයොක්සයිඩ් බවට පත් කරලා ඒක ජලයට අවශෝෂණය කරලා තමයි අපි නයිට්‍රික් වායුව නිපදව ගන්න. ඉතින් ඒකෙත් ප්‍රතික්‍රියාව මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඒකෙදි ඇමෝනියා සහ ඔක්සිජන් පරිමාවණුව 1:9ට අනුපාතයෙන් තමයි ප්‍රතික්‍රියා කුටීරයට ඇතුල් කරන්නේ. ඒකට හේතුව වැඩිපුර වාතය සපයලා ඇමෝනියා වැඩි සංඛ්‍යාවක් ප්‍රතික්‍රියා කරගන්න එක. ඉතින් මෙතෙන්දී ප්‍රතික්‍රියා කුටීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 900ක් විතර තමයි වෙන්නේ. පීඩනයේ විදිහට අපි පාවිච්චි කරන්නේ පැස්කල් 6 වැඩි කිරීම 10/5 7 වැඩි කිරීම 10/5 අතර පීඩනයක්. උත්ප්‍රේරක විදිහට සෙල්සියස් අංශක 800ට විතර රත් කරපු රක්ත තප්ත ප්ලැටිනම් හෝ රෝඩියම් පාවිච්චි කරනවා. ඉතින් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ මේ පැත්තේ නයිට්‍රස් ඔක්සයිඩ් වායුව සහ ජලය නිපද වෙනවා. හුමාලය නිපද වෙනවා. එතකොට මෙතෙන්දි අපිට ප්‍රතික්‍රියාවට ප්‍රත්‍යාවර්ත ලකුණ දැමීම අත්‍යවශ්‍ය නැහැ. ඒකට හේතුව වෙන්නේ මේ ප්‍රතික්‍රියා කුටීරයට ඇතුල් කරපු ඇමෝනියා වලින් 95ක් 96ක් විතරම මෙතෙන්දී නයිට්‍රස් ඔක්සයිඩ් වායුව බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සම්පූර්ණයෙන්ම වගේ මේ පැත්තට සිද්ධ වෙනවා. ඒ හින්දා ප්‍රත්‍යාවර්ත ලකුණේ දීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඊළඟට අපි කරන්නේ මේ නයිට්‍රස් ඔක්සයිඩ් වායුව වෙන් කරලා නම් ඒක සිසිල් කරනවා සෙල්සියස් අංශක 150ට විතර. සිසිල් කරලා ඒක තවදුරටත් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරවලා තවදුරටත් නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව බවට මේක ඔක්සිකරණයට ලක් කරනවා. ඊට පස්සේ
මේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව තවත් සිසිල් කරනවා සෙල්සියස් අංශක 80ට විතර. සිසිල් කරලා ඒක තවදුරටත් වැඩිපුර ඔක්සිජන් හමුවේ ජලයට අවශෝෂණය කරනවා. එතකොට ඒ නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව නයිට්‍රික් අම්ලය බවට පත් වෙනවා. ඔන්න ඔහොම තමයි නයිට්‍රික් අම්ලය අපි නිෂ්පාදනය කරගන්නේ. එතකොට මෙතෙන්දි මේ අපිට ලැබෙන නයිට්‍රික් අම්ලයේ ප්‍රතිශත සංශුද්ධතාවය 60ක් වගේ අගයක තමයි තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේකත් භාගික ආසවණයට ලක් කරලා ප්‍රතිශත සංශුද්ධතාවය තවදුරටත් ඉහළ නග ගන්න. එහෙම ඉහළ නග ගද්දි ඒක වැඩිම අගයකට එන්නේ 168. 168 නයිට්‍රික් අම්ලය. ඉතින් මේ නයිට්‍රික් අම්ලය තමයි අපි හඳුන්වන්නේ සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය කියලා. නයිට්‍රික් අම්ලය ගැන කතා කරන්න තියෙන උත්තරයි නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන සැලකුවොත් ඒකත් අපි පාවිච්චි කරනවා විවිධ පොහොර වර්ග නිපදවීමේ අමුද්‍රව්‍යයන් සෑදීමට. උදාහරණයක් විදිහට ඇමෝනියම් නයිට්‍රේට් ගන්න පුළුවන්. ඊට අමතරව මේක අපි පාවිච්චි කරනවා වෙඩි බෙහෙත් කර්මාන්තයට. ඒ කියන්නේ උපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයටත් භාවිතා කරන්නේ නයිට්‍රික් අම්ලය අමුද්‍රව්‍යයක් වෙනවා. ඊට අමතරව විවිධ කර්මාන්තවලදී යොදා ගන්න අමුද්‍රව්‍ය විදිහට නයිට්‍රික් අම්ලය පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට සෝඩියම් නයිට්‍රේට් මස් වර්ග කල් තබා ගැනීමේදී පරිරක්ෂකයක් විදිහට භාවිතා කරනවා. එතකොට සිල්වර් නයිට්‍රේට් ඡායාරූප පටල නිෂ්පාදනයට යොදා ගන්න පුළුවන්. පොටෑසියම් නයිට්‍රේට් වෙඩි ලුණු නිෂ්පාදනයට යොදා ගන්න. නයිට්‍රික් අම්ලයේ ප්‍රයෝජන ටික තමයි ඒ. ඊළඟට අපි බලමු තුන්වෙනි පීගොණු ආශ්‍රිත කර්මාන්තය ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීම පිළිබඳව. ඉතින් මේ ක්‍රමයේදී අපි සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරගන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් වායුව බවට ඔක්සිකරණය කරලා වාතයේ උත්ප්‍රේරිත ඔක්සිකරණයට ලක් කරලා ඒ සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් තමයි සල්ෆියුරික් බවට පත් කරන්නේ. ඉතින් මුලින්ම බලන්න ඕනි මේ සල්ෆර් ඩයොක්සයිඩ් වායුව නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියලා. ඒක අපි सिद्ध කරගන්නේ අපිට පුළුවන් සල්ෆර් වාතය දහනය කරන්න. මේ විදිහට සල්ෆර් වාතය දහනය කරාම සල්ෆර් ඩයොක්සයිඩ් වායුව නිපද වෙනවා. ඊට අමතරව පුළුවන් සිංක් බ්ලෙන්ඩ්. ඒ කියන්නේ සිංක් සල්ෆයිඩ් වාතය දහනය කරන්න. එතකොට මේ විදිහට සිංක් සල්ෆයිඩ් අපිට සල්ෆර් ඩයොක්සයිඩ් නිපදව ගන්න පුළුවන්. මෙන්න මෙහෙම නිපදව ගන්න සල්ෆර් ඩයොක්සයිඩ් වායුව තමයි තවදුරටත් ඔක්සිකරණයට ලක් කරලා සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් බවට පත් කරගන්නේ. ඉතින් ඒ ප්‍රතික්‍රියාව අපිට එහෙම ලියන්න පුළුවන්. මේක තමයි ප්‍රතික්‍රියා කුටීරය තුල සිද්ධ වෙන ප්‍රතික්‍රියාව. සල්ෆර් ඩයොක්සයිඩ් වැනේඩියම් පෙන්ටොක්සයිඩ් උත්ප්‍රේරකයේ ඇති විට වාතයේ ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා වීමෙන් සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් බවට පත් වෙනවා. මේක තමයි ප්‍රතික්‍රියාව. සාමාන්‍යයෙන් ප්‍රතික්‍රියා කුටීරය තුල උෂ්ණත්වය සෙල්සියස් අංශක 400ක් 600ක් අතර අගයක තමයි පවත්ව ගන්න. මේ ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. ඉතින් මෙතෙන්දි අර කලින් කිව්ව කතාවම තමයි ප්‍රතික්‍රියාව තාපදායකයි ලෙචැට්ලිය මූලධර්මයට අනුව ඕනනම් අපිට පුළුවන් උෂ්ණත්වය අඩු කරලා ඉදිරි ප්‍රතික්‍රියාව දිරිමත් කරගන්න. නමුත් උෂ්ණත්වය බෙහෙවින් අඩු කරාම සක්‍රිය වෙන ශක්ති කඩයිම ඉක්ම වූ අනුභාගය අඩු වෙලා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ප්‍රශස්ත උෂ්ණත්වයක් විදියට සෙල්සියස් අංශක 400ත් 600ත් අතර අගයක් පාවිච්චි කරන්නේ. ඊට අමතරව අර කලින් කිව්ව කතාව
මෙතෙන්දී අපේ පීඩනය භාවිතා කරන්නේ අමතර පීඩනයක් යොදන්නේ නැහැ. වායුගෝලීය පීඩනයමයි මෙතන පාවිච්චි වෙන්නේ. ඒකට හේතුව වායුගෝලීය පීඩනය යටතේදී මේ සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිජන් මගින් 95ක් 98ක් වගේ ප්‍රමාණයක් සල්ෆර් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. ඉතින් ඒ හින්දා මෙතෙන්දී අමතර පීඩනයක් යෙදීම අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද වායුගෝලීය පීඩනයේදීම මේ ප්‍රතික්‍රියාව බොහෝ දුරට මේ පැත්තට සිද්ධ වෙන නිසා. එතකොට උත්ප්‍රේරක ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ වැනේඩියම් පෙන්ටොක්සයිඩ් මගින්. ඒ උත්ප්‍රේරිත ක්‍රියාවලිය මෙන්න මෙහෙම අපිට ලියලා පෙන්නන්න පුළුවන්. වැනේඩියම් පෙන්ටොක්සයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙලා සල්ෆර් ඩයොක්සයිඩ් සල්ෆර් ට්‍රයොක්සයිඩ් බවට ඔක්සිකරණයට ලක් කරනවා. ඊළඟට වැනේඩියම් පෙන්ටොක්සයිඩ් VO2 බවට පත් වෙනවා. මේ VO2 ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා වෙලා නැවතත් වැනේඩියම් පෙන්ටොක්සයිඩ් බවට ඔක්සිකරණය වෙනවා. මෙන්න මේ විදිහට වැනේඩියම් පෙන්ටොක්සයිඩ් වල උත්ප්‍රේරිත ක්‍රියාවලිය අපිට දක්වන්න පුළුවන්. ඊළඟට මෙතෙන්දි අර කලින් කිව්වා වගේ මෙන්න මේ ඔක්සිජන් වායුව වැඩිපුර තමයි පාවිච්චි වෙන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්ට වඩා. ඒකට හේතුව මේ සල්ෆර් ඩයොක්සයිඩ් වැඩිපුර ප්‍රතික්‍රියා කරවලා සල්ෆර් ට්‍රයොක්සයිඩ් නිෂ්පාදනය කර ගැනීම. ඊට පස්සේ තව වැදගත් පොයින්ට් එකක් තියෙනවා. මේ සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කුටීරයට ඇතුළත් කරන්න කලින් මේක පිරිසිදු කරගන්න ඕනේ. ඒකට හේතුව මේ සල්ෆර් ඩයොක්සයිඩ් එක්ක ආසනික් ෆොස්ෆරස් වගේ මූලද්‍රව්‍ය තියෙන්න පුළුවන්. එහෙම තිබ්බොත් මෙන්න මේවා මේ උත්ප්‍රේරිත වැනේඩියම් පෙන්ටොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙලා මේකට උත්ප්‍රේරිත විෂ බවට පත් වෙන්න පුළුවන්. ඒකෙන් උත්ප්‍රේරකය අක්‍රිය වෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න අපි මේක ප්‍රතික්‍රියා කුටීරයට ඇතුළත් කරන්න කලින් මේක පිරිසිදු කරගන්න ඕනේ. එතකොට මෙන්න මෙතනින් ලැබුණු සල්ෆර් ඩයොක්සයිඩ් වායුව අපි අරගෙන ඒක 98 සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මේ විදිහට අපිට ලැබිච්ච සල්ෆර් ඩයොක්සයිඩ් 98 සල්ෆියුරික් අම්ලය එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට සදුම සල්ෆියුරික් අම්ලය හෙවත් ඕලියම් හැදෙනවා මෙතෙන්දී. සදුම සල්ෆියුරික් අම්ලය. ඉතින් මේ හැදිච්ච සදුම සල්ෆියුරික් අම්ලය හෙවත් ඕලියම් නැවතත් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරවලා අපිට සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඉතින් මෙතෙන්දී මේ සල්ෆර් ට්‍රයොක්සයිඩ් වායුව කෙලින්ම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරික් හදාගන්නට නැති එකට හේතුව තමයි මේක කෙලින්ම ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරද්දී අධික තාපයක් පිට වෙනවා. එතකොට මේ ජලය ජල වාෂ්ප බවට පත් වෙනවා. එතකොට මේ ජල වාෂ්ප තමයි ඊළඟට මේ SO3ත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ. එහෙම ප්‍රතික්‍රියා වෙලා හැදෙන සල්ෆියුරික් අම්ලය තියෙන්නේ දුමාරයක් විදිහට. ඒ කියන්නේ ඒක වාෂ්පයක් විදිහට තමයි තියෙන්නේ. එතකොට ඒක අපිට ආයෙත් ද්‍රව බවට පත් කර ගැනීම අපහසු කාරණයක්. මෙතෙන්දී මේ 98 සල්ෆියුරික් අම්ලයට අවශෝෂණය කරපුවාම හැදෙන මෙන්න මේක මෙතෙන්දී අධික තාපයක් පිට වෙනවා. නමුත් මෙන්න මේ හැදිච්ච ඕලියම් එවත් සදුම සල්ෆියුරික් අම්ලය ඒ තාපයේ හේතුවෙන් දුමාරයක් බවට පත් වෙන්නේ නැහැ. මේක ජලීය තත්ත්වයෙන්ම තියෙනවා. ඉතින් ඒක තමයි හේතුව සල්ෆර් ට්‍රයොක්සයිඩ් ජලයට කෙලින්ම අවශෝෂණය කරන්නේ නැතුව 98 සල්ෆියුරික් අම්ලයට අවශෝෂණය
කරන එකට. සල්ෆියුරික් අම්ලයේ ප්‍රයෝජන කතා කරොත් මේකත් කලින් කිව්වා වගේම පොහොර වර්ග නිෂ්පාදනය කරද්දී යොදා ගන්න අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරන්න මේක යොදා ගන්නවා. උදාහරණයක් විදිහට කැල්සියම් සල්ෆේට්, ඇමෝනියම් සල්ෆේට් වගේ සංයෝග. ඊට අමතරව ඉනෝගනික් වලදී කතා කරා හයිඩ්‍රොෆ්ලුවරික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වගේ අම්ල නිෂ්පාදනය කරද්දී මේ සල්ෆියුරික් අම්ලය උපයෝගී කරගත්තා. එතනින් ගියාම සල්ෆියුරික් අම්ලය අපි දන්නවා හොඳ විදල කාරකයක්. ඉතින් මේක අපි යොදා ගන්නවා විවිධ වායු වර්ග වේල ගන්නයි. ඊට අමතරව ශාලක වර්ග නිෂ්පාදනයේදී සල්ෆියුරික් අම්ලය භාවිතා වෙනවා. මේ ටික තමයි සල්ෆියුරික් අම්ලය ගැන කතා කරන්න තියෙන්නේ. පීගුණු යටතේ තියෙන කර්මාන්ත පීගුණු ආශ්‍රිත කර්මාන්ත ඇමෝනියා ෂේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිපදවීම, ඊළඟට ඔස්වල් ක්‍රමයෙන් නයිට්‍රික් අම්ලය නිෂ්පාදනය සහ ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය. ඒ ටික තමයි මේ කතා කරන්නේ. එතකොට ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරමු ඩීගොණු ආශ්‍රිත කර්මාන්ත පිළිබඳව.